අරණ මල් කිනිති සත්සියක් යහ පැතුම් වනම්වන ප්‍රේමයෙන් සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාබර සෙත් පැන් පොදයි යහපත් ප්‍රාර්ථනා ඉටුවන සුවය පිරුණු උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අද 2021 වර්ෂයේ ජුනි මාසයේ 30 වෙනිදා. තවත් මාසයක අවසානය. කාලය අපි හිතනවට වඩා ගොඩක් ඉක්මනින් ගෙවිලා යනවා. කෙමෙන් වියකෙනවා කියලාත් අපි කියනවනේ. හැබැයි මේ ගෙවෙන අවධිය කොයිතරම් භයානක වුණත් බාධක කම්කටොළු ආවත් මේ දේවල් නිමා වෙනකන් කාලය බලාගෙන ඉන්නේ නැහැ. ඒ නිසා ගෙවෙන කාලයට වඩා වැඩි වටිනාකමක් දෙන්න අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕන සහ උදාවන හැම දිනයක්ම අපූර්වත්වයෙන් දැකලා ඊට සූදානම් වුණොත් තමයි අපිට ලස්සන අනාගතයක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අද මාසයක අවසානයේ හෙට උදා වෙන්නේ අලුත් මාසයක්. මේ දිහා අපූර්වත්වයෙන් බලන්න ඔබට කියා දෙන්න සූදානම් අදත් පිනිවියන. පිනිවියනත් එක්ක ජීවිතේ බෙදා හදා ගනිද්දී අපි බොහෝ දේවල් කතා බහ කරනවා. ඔබේ ජීවිතේට ගොඩක් වැදගත් දේවල් විවිධ සැමරුම් පිළිබඳව අපි අද කතා බහ කරනවා. අද දවසේ විශේෂ අවධානයක් යොමු කරලා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජූලි 3 වෙනිදාට යෙදෙන 99 වෙනි ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම පිළිබඳව. මේ තිබෙන වැදගත්කම ඔබට අදාළ වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම්. අපි ආරාධනා කළා පිනිවියනට සනස ව්‍යාපෘතියේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙනිය මැතිතුමාට අයබෝන් සුබදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට. අයබෝන්. කිරිවන්දෙනිය මැතිතුමා දැන් සනස ව්‍යාපෘතිය සමූපකාර ව්‍යාපෘතිය ආරම්භ කරලා මේ වෙද්දී බොහෝ කාලයක් ගත වෙලා තිබෙනවා. අදත් මෙහි වටිනාකම ඉතාමත් වැඩියෙන් කතා බහ කරන්න පුළුවන් කමක් ලැබිලා තිබෙනවා. අපි ආරම්භයට ගියොත් කොහොමද ඒ අතීතය මතක් කරන්න පුළුවන් වෙන්නේ? සුබ උදෑසනක්. මට ආරාධනා කිරීම ගැන ඔබතුමාට මම ස්තුතියි. අපිට ඉදිරි සෙනසුරාදා නැත්නම් ජූලි මාසේ පළවෙනි සෙනසුරාදා නැත්නම් 3 වෙනිදා අපේ ජාත්‍යන්තර සමූපකාර දිනය. ඊයේ තිබුණා අපේ ජාත්‍යන්තර සමූපකාර සන්ධානයේ වාර්ෂික මහසභාව මේ විද්‍යුත් ක්‍රමයට ඒකෙදි තීරණය කළේ ලෝකේ පුරා මේ වර්තමාන තත්ත්වය තුළ සමූපකාර ජාත්‍යන්තර දිනයට වෙනදට වැඩිය මේ උද්‍යෝගයක් ජනතාව තුළ ඇති කරන්නත් දැනුම දෙන්නත් මේ කළොත් හොඳයි කියලා. ඒ අනුව මේ තමුන්වන්සලාගේ ආරාධනය අතිශයින්ම අපිට වැදගත්. මේ සමූපකාර දිනය පිළිබඳව මේ ජනතාවට මේ අදහස ජනගත කිරීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් ඒ හින්දා ITN ආයතනයට මගේ ගෞරවය. පොඩ්ඩක් මේ ගැන කතා කරනවා නම් මේ වගේම වසංගත කාලයක් ලෝකේ උදා වුණා 1800 ගණන් වල. ඒකට එංගලන්තේ කියන්නේ චාටිස් ව්‍යාපාරය කියලා. මොකද ධාන්‍ය හිගයක් ඇති වෙනවා, ධාන්‍ය ප්‍රශ්නයක් මතුවෙනවා, කෑම ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ වෙලාවේ ඒකෙන් විශාල පීඩනයකට පත් වෙච්ච ජන කොටස තමයි කම්කරුවා සහ ගොවියා. ඒතර කම්කරුවෝ සහ ගොවියෝ මේකට විසඳුම් හොයන්න පටන් ගත්තා. ඒ මිනිසුන්ට විශාල අසහනයන්ට අසාධාරණ වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මොකද හේතුව කාර්මික විප්ලවයත් එක්ක කාර්මික පුනරුද්ධයෙන් විශාල වශයෙන් වාසි ලැබුණේ ධනපති ක්‍රමයේ ගොඩනගන්න ලෝකේ. ධනේශ්වර ආර්ථික ක්‍රමයේ ගොඩනගන්න ලෝකේ. ඉතින් මේ ධනේශ්වර ආර්ථිකයේ විද්‍යාව එනවත් එක්කම තාක්ෂණය එනවත් එක්කම කාර්මික විප්ලවය එනවත් එක්කම කම්කරුවෝ අඩුවෙන් සහභාගී කරගන්න පටන් ගත්තා. නිෂ්පාදනයට ගොවියෝ අඩුවෙන් සහභාගී කරගන්න පටන් ගත්තා. ඒ නිසා විශාල සමාජ ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ওই කාලෙම තමයි ලංකාවෙත් ඔය බලු බද්ද, ඇඟ බද්ද කිය හැම 1840 ගණන් වල ලංකාවෙත් අපි මේ රට යටත් කරගත්ත ඉංග්‍රීසීන් විවිධ බදු පනවන්නට පටන් ගත්තා. ඉතින් මෙන්න මේ වෙලාවේ තමයි ලෝකේ සමූපකාර ව්‍යාපාරය ආරම්භ වෙන්නේ. 1842 රොච්ඩේල් කියන කුඩා නගරේ එංගලන්තයේ මැන්චෙස්ටර් කිට්ටුව තියෙන්නේ.
ඒ කුඩා නගරයේ හිටපු කම්කරුවෝ 20 ගාණක් සමහරු කියනවා 22 හිටියයි කියලා. දෙන්නෙක් එකතු වුණා එහෙම නැත්නම් 28ක් එකතු වුණා එකට කියලා කෙසේ වේවා කම්කරුවෝ පිරිසක් 20 ගාණක් එකට එකතු වෙලා රොච්ඩේල් පුරෝගාමීන් කියලා කණ්ඩායමක් හැදුනා. ඒ කණ්ඩායමගේ තිබුණේ මේ සමාජ සාධාරණත්වයේ පුරෝගාමීන් කියන නමින් තමයි ඒ අය ඒ වැඩසටහන පටන් ගත්තේ. විශේෂයෙන් ඔවුන්ගේ පාරිභෝගික ද්‍රව්‍ය සාධාරණ මිලකට අවශ්‍ය වෙලාවට ව්‍යාප්ත කරගන්න. දැන් මේ වෙලාවෙම 1748 විශේෂයෙන් ප්‍රංශය සහ ජර්මනිය තමයි වැඩියෙන් මුල් වුණේ. ජර්මනිය ආරම්භ වෙනවා ගොවියෝ සංවිධානය වෙලා ගොවියන්ගේ ඉඩම් ටික කොල්ල කනවා. කාර්මික විප්ලවයත් එක්ක ධනපති පුළුවන්කාර මිනිස්සු ඒ වෙලාවේ ගොවියෝ අසරණ වෙනවා. ඒක අපිටත් බලපානවා 1800 ගණන් වල අපේ ඉඩම් ටික මං කොල්ල කාලා මුඩු බිම් පනත ගෙනත් අපෙත් ගොවියන්ට ඉඩම් අහිමි කරලා උඩරට සිංකෝනා කොකෝ මේ කෝපි තේ වගේ දේවල් වගා කරන්න පටන් ගත්තා. ගම්බද මිනිස්සු විශාල වශයෙන් අසරණ වුණා. ඒ පාර තමයි 1848 කැරල්ලක් ඇති කැරල්ලක් නෙවෙයි ජන සටනක් විමුක්ති සටනක් ආරම්භ කළේ. ඉතින් මේක සමකාලීන තත්ත්වයන්. ඒතර එංගලන්තයේ කම්කරුවෝ පාරිභෝගික කරුණු මුල් කරගෙන සමපකාරය හදනකොට ජර්මනිය සහ ප්‍රංශයේ ගොවියෝ එකතු වෙලා ගොවීන්ගේ මූල්‍ය ප්‍රශ්න විසඳ ගන්න, මුදල් ප්‍රශ්න විසඳ ගන්න ඔවුන් ණය දෙන සමිති ව්‍යාපාරය පටන් ගත්තා. ඔවුන් දෙගොල්ලගෙම තිබුණා හොඳ සටන් පාඨයක්, උද්දෘත පාඨයක් තිබුණා. රොච්ඩේල් පුරෝගාමීන් කිව්වේ සමාජ සාධාරණත්වයේ පුරෝගාමීන්ගේ සමිතිය කියලා. ජර්මනියේ මේක පාවිච්චි කළේ එකා සැමටත් සම එකාටත් කියලා. හැම එකාම අනික් අය වෙනුවෙන් හිතන්න ඕන, අනික් අය වෙනුවෙන් කල්පනා කරන්න ඕන, එකිනෙකා එකිනෙකාට අන්‍යෝන්‍ය උදව් උපකාරයෙන් ජීවත් වෙන්න ඕනයි කියලා. all for each for all කියලා එකා සැමටත් සම එකාටත් කියලා මේ වැඩසටහන පටන් ගත්තා. මේ වැඩසටහනේ පුරෝගාමීන් දෙන්නෙක් ඉන්නවා. එංගලන්තයේ පුරෝගාමියා තමයි රොබර්ට් ඕවන් කියන සමාජවාදී චින්තනයක හිටපු එයාට සමහර සමාජවාදීන් කියන්න පටන් ගත්තා මනෝකල්පිකයා කියලා. හේතුව එතුමා මේ සමාජය එකතු කරගෙන පන්ති ભેදයකින් තොරව සමාජයේ සමපකාර සමාජයක් බවට පත් කරලා සමපකාර ක්‍රමයක් ලෝකේ ඇති කරන්න පුළුවන් කියලා. ඒ වෙනකොට ඊට වඩා වෙනස් ආකාරයෙන් කම්කරු සංවිධානය වෙනවා. කම්කරු මාක්ස් ප්‍රතිපත්ති තීරණය කරගෙන ඔය හේගල්ලගේ ඒ වගේ නොඑක් අයගේ කාල් මාක්ස්ලාගේ අදහස් උදාස් අනුව කම්කරුව වෙනම කටයුතු කරනවා. රොබර්ට් ඕවන් සමපකාරය ගැන බොහෝ උනන්දුවක් දක්වලා එතුමාට කියන සමපකාරය පියා කියලා. ජර්මනියේ සමපකාරය මේ වැඩසටහන පටන් ගත්තේ අපි විශේෂයෙන් ඒ සමපකාර ක්‍රමයේ ඉන්නේ සකසුරුවම්මා නායකයන් දෙනු සමපකාරය. ඒක තමයි සනස කියලා අපි බ්‍රෑන්ඩ් එකක් එහෙම නැත්නම් සන්නාමයක් හදාගෙන තියෙන්නේ. ඒ සනස පටන් ගත්තේ ජර්මනියේ. එතුමාගේ ප්‍රාර්ථනා තුනේ අපි සියලු දෙනාම එක්ව නැගිටිමු කියන අර්ථය. එකිනෙකාට උදව් කරගනිමින් එකිනෙකාගේ හැකියාවන් බෙදාගනිමින් වැඩ කරමු කියලා ඒ අය පටන් ගත්තා. ඒ අයට ධනය තිබිච්ච මිනිස්සු නෙමෙයි, දුප්පත් මිනිස්සු එකතු කරගෙන චරිතය ප්‍රධාන ගති ලක්ෂණයක් විදිහට එකතු කරන කුඩා කණ්ඩායම් ක්‍රමයෙන් ඒ අය වැඩසටහන කළා. ඔය විදිහට තමයි අත්‍යවශ්‍යයෙන්ම මේ සම්පකාර ව්‍යාපාරයේ ලෝකයේ යුරෝපයේ එංගලන්තය ඇතුළු යුරෝප රටවල ආරම්භ කළා. මේක පැතිරුණා විශාල වශයෙන්. ඒ පැතිරුණන් පස්සේ 1895 මේක මේ සන්දානගත වෙනවා මුළු ලෝකෙම. ලෝකෙම එකතු වෙලා ජාත්‍යන්තර සම්පකාර සන්දානය කියලා එකතු වෙලා වැඩ කරන්න පටන් ගත්තා. මේනකොට රටවල් 110ක් ඒ සන්දානයේ සමාජිකයෝ ෆෙඩරේෂන් නැත්නම් මුදුන් මට්ටමේ සංවිධාන 310ක් ඒකේ සමාජිකයෝ, අපිත් ඒකේ සමාජිකයෝ, ප්‍රබල සමාජිකයෝ. අපිට ඡන්ද 7ක් තියෙනවා ඒ ජාතික මේ ජාත්‍යන්තර සම්මේලනයේදී පාවිච්චි කරන්න. ඒ වගේම අපි මේ ආයතනයේ සම්පූර්ණ සමාජිකත්වයේ ගත්තොත් 1 බිලියනයකට වැඩි ලෝකයේ සමාජිකත්වය. ඒතර ඒ නිසා මේක මම හිතන්නේ අපි ලෝක සංවිධාන ගැන ගත්තොත් අපි දෙවෙනි වෙන්නේ දෙවෙනිනවා කියන්නේ ප්‍රමාණයෙන් එක්සත් ජාතීන්ගේ සම්මේලනයට පමණයි. ඒ නිසා මේක ජාත්‍යන්තර සම්පකාර දිනය ප්‍රකාශයට පත් කරනවා කට්ටියම එකතු වෙලා යුරෝපයේ 1923 දී. 1923 දී මේ ජාත්‍යන්තර සම්පකාර දිනය ප්‍රකාශයට පත් කරන්නේ
ඒ වෙනකොට ලෝකෙට ප්‍රශ්නයක් තිබුණා. පළවෙනි ලෝක යුද්ධය නිසා ලෝකයේ විශාල වශයෙන් කැබලි වෙලා විනාශයටපත් වෙලා යලි ගොඩනගන්න ලෝකය උත්සාහ ගන්න වෙලාවේ. මේ වෙලාවේ කම්කරුවෝ සහ ගොවියෝ එකතු වෙලා ඔවුනුත් ඔවුන්ගේ සංවිධාන හදා ගන්නවා. ඔය ඇමරිකාව වගේ රටවලදී කම්කරුවන්ට වෙඩි තියලා මරලා දානවා. කම්කරු උද්ඝෝෂණයට විරුද්ධව. ගොවියන්ට ඔය ප්‍රංශය ජර්මනිය වගේ රටවල් විශාල රටවල් වල ගොවියන්ට විශාල ප්‍රශ්නයක් වුණා. ඔවුන්ගේ ඉඩම් ටික කොල්ල කාලා ඔවුන් අසරණ වෙලා සමහරටක පාන් රාත්තලක් ගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. රෆයිසාන් මහත්මයාගේ ගම මේ වයිමාබුෂ් කියලා මේ පොඩි ගමක් මේ ජර්මනියේ ඒකේ මිනිසුන්ට පාන් රාත්තලක් හොයාගන්න බැරි වෙලාවක තමයි එතුමා මුල් වෙලා කණ්ඩායම එකතු කරලා බේකරියක් හදලා පාන් ටිකක් නිෂ්පාදනය කරලා දුන්නා. ඒ වගේ විශාල සාගත අවස්ථාවක තමයි ওই ජාත්‍යන්තර සම්පකාර දිනේ ප්‍රකාශයට පත් කරන්නේ. ඒතකොට අද අපි සමරන්නේ 99 වෙනි ජාත්‍යන්තර සම්පකාර සංවිධානය. මේක එක්සත් ජාතීන්ගේ සම්මේලනයේදී පිළිගන්නවා කොපි අනන් මහත්මයා එක්සත් ජාතීන්ගේ ඩිරෙක්ටර් ජෙනරාල් වෙලා ඉන්න කාලේ එතුමා මේ අප්‍රිකානු ජාතිකයෙක් එතුමා දැනගෙන හිටිය සම්පකාරයේ වටිනාකම එක්සත් ජාතීන්ගේ සම්මේලනය පිළිගන්නවා මේ සම්පකාර දිනය 1995. එතකොට ඒ අනුව මේ UN එක එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ සම්මේලනය සමරන්නේ 27 වෙනි ජාත්‍යන්තර සම්පකාර දිනය විදිහට. අපි සම්පකාර ව්‍යාපාරයේ ජාත්‍යන්තර වශයෙන් සැලකන්නේ මේ සම්පකාර දිනය 99 වෙනි සම්පකාර දිනය විදිහට. කිරිබන්දෙනිය මැතිතුමා ඒකේ මම නතර කරනවා එතනින්. ඒකේ විශේෂයෙන් එතුමාලා තීරණය කරපු දිනය තමයි හැම වර්ෂෙම පළවෙනි සෙනසුරාදා ජූලි මාසයේ ජාත්‍යන්තර සම්පකාර. හොඳයි. කිරිබන්දෙනිය මැතිතුමා දැන් මේ ජාත්‍යන්තර සමූපකාර දිනය සමූපකාර ව්‍යාපාරයේ ඉතිහාසය දිහා අපි හැරිලා බැලුවා. ඒ පිළිබඳව විමසීම් කළා. විවිධ කාල වකවානුවල පැන නගින අවශ්‍යතාවන් උඩ ඔය වැනි ව්‍යාපාර සැමරුම් ආරම්භ වෙනවා. හැබැයි කාලයත් එක්ක ඒක වියකිලා යනවා. ඒත් මේ සමූපකාර ව්‍යාපාරයේ තවමත් තිබෙනවා. එයින් පළ ප්‍රයෝජන ලැබෙන ජනතාව ඉන්නවා. මේක එදාටත් වඩා මට හිතෙනවා අදට ගොඩක් වැදගත්. ජනතාවට මෙවැනි වෙසන සමයකදී ඉතාමත් වැදගත් කියන කාරණාව කොහොමද අපේ රටේ මේ සමූපකාර ව්‍යාපාරය අද දවසේ මේ තියෙන තත්ත්වය තුළ ජනතාවට සමීප වෙලා තියෙන්නේ? දැන් අපි ඊයේ ජාත්‍යන්තර සම්පකාර සන්ධානයේ වාර්ෂික මහසභාවේදී තීරණය කළා අපි ඊටාම භයානක තැනක ඉන්නේ. විශේෂයෙන් COVID-19 වසංගතය. ඒ වසංගතේ ලොකු කුඩා කියලා ප්‍රශ්නයක් නැහැ. කිසිම රටකට දීනු රටක් පොහොසත් දුප්පත් රටක් කියලා ප්‍රශ්නයක් නැහැ. මේක ලෝක වසංගතයක්. එහෙනම් මේ වසංගතයෙන් ජය ගන්න නම් අපි එකට එකතු වෙලා වැඩ කරන්න ඕන. ඒකෙදි කාරණා දෙකක් සැලකිල්ලට ගන්න ඕන. එකක් තමන්ගේ සමාජ පරිසරය අනුව අපි සමාජ ගත වෙලා සියලු දෙනාම එක්ක මේ ප්‍රශ්නට මුහුණ දෙන්න ඕන. දෙවෙනි එක තමයි මේ ප්‍රශ්නට මුහුණ දෙන හැම අවස්ථාවකම අපි ජීවත් වෙන පරිසරය වටා පිටාව ඒක තිරසාර විදිහට ගොඩනගා ගන්න ඕන. ඒ මොනොත් තමයි අපේ ගොඩනගන මේ දේ කල්පවතින්නේ. ඒ නිසා මේ වර සන්ධානයේ අපි ඊයේ රටවල් මේ 123ක් සහභාගී වුණා ඔන්ලයින් ක්‍රමයට ඒ මහා සම්මේලනයට. ඒකදී අපි සියලු දෙනාම ඒකමතිකව තීරණය කළේ අපේ උද්දෘත පාඨ වෙන මේ අවුරුද්දේ මේ රීබිල්ඩ් යලි ගොඩනගමු better together යහපත්ව එක්ව කියන අර්ථයෙන්. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ කොවිඩ් වසංගතය නිසා 1800 ගණන් වල යුරෝපයේ ඇති වෙච්ච සාගතය වෙලාවේ මිනිස්සු එකතු වෙලා සම්පකාරය හදාගත්තා වගේ මේ වෙලාවේ අපේ ලංකාවේ තියෙන සම්පකාර විශාල ප්‍රමාණයක් පාරිභෝගික අංශය ශක්තිමත්ව තියෙනවා විවිධ සම්පකාර සමිති. ඊළඟට අපේ ගමක් ගානේ තියෙන සමිති 8000කට වැඩි ප්‍රමාණයක් සකසුරුවම් මහානායකයන් දෙන සම්පකාර සමිතිය බොහොම සුරතල් නාමයක් සනස කියන ඒ සනස නාමයෙන් තියෙන 8000 ගාන. තව මීට අමතරව නිෂ්පාදන සම්පකාර සමිති කාර්මික සම්පකාරී ආදී වශයෙන් විශාල ප්‍රමාණයක් නියෝජනය වෙනවා. ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් නියෝජන අපේ සනස පමණක් මිලියන 3.7ක් නියෝජනය වෙනවා අපේ ගණදෙනුකාරයෝ සහ අයිතිකාරයෝ විදියට. ඒත් අපිට තියෙන අපට විතරනේ මුළු ලෝකෙම තියෙන ප්‍රශ්නේ තමයි මේ වෙලාවේ
අපි කොහොමද මේ කඩා වැටිච්ච ලෝකය එමතන් අර්බුදවලට මුණ දුන්න ලෝකය යළි ගොඩ නගන්නේ. කිරිවන්දනීය මැතිතුමා අපි මේ පිළිබඳව කතා බහ කරමු වෙලාව බලලා විරාමයක් ලබාගෙන ඇවිල්ලා. එක්ව නැවත නැගිටිමු යන තේමාව පදනම් කරගනිමින් 99 වෙනි ජාත්‍යන්තර සමෝපකාර දිනය පිළිබඳව මේ සැමරුම පිළිබඳව අපි කතා බහ කරමින් ඉන්නේ සමෝපකාර ව්‍යාපෘතියේ නිර්මාතෘවර සනස ව්‍යාපෘතියේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දනීය මැතිතුමත් එක්ක අපි කතා බහ කළා මේ ව්‍යාපාරයේ ඉතිහාසය සහ අදට එය කොයිතරම් වැදගත්ද කියන කාරණාව පිළිබඳව. මෙවර ජාත්‍යන්තර දින සමුළුවේදී ගත්තු තීරණ අපේ රටට විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කොහොමද ජනතාව නගා සිටුවන්න උපයෝගී කරගන්න කියන කාරණාව පිළිබඳ කිරිවන්දනීය මැතිතුමා කතා බහ කරමින් ඉන්නේ. අපිට පුළුවන් මේ කතාව ඉදිරියට අරගෙන යන්න. ඔව් මේ දැන් මේ වසංගතයේදී ප්‍රධාන කාරණේ විනය. විනය කියන එක අතිශයින් වැදගත් වෙනවා රටවැසියෝ විතරනේ පාලකයෝ හැම කෙනාම. මොකද දෙනෙක් මේ පාලකයෝ සහ පූජකයෝ අපිට උපදෙස් දෙනවා මිසක් ඒ අය රකින්නේ නෑනේ විනය. ඉතින් එහෙම නැතුව තරාතිරමක් නැතුව විනය රැක්ගත්තොත් හරියට අපිට මේ කොවිඩ් වසංගතයෙන් ගොඩ එන්න පුළුවන්. ඉතින් මේ කාරණයට අපේ ඊයේ හැම රටක විශේෂයෙන් ආසියානු රටවල් මැලේසියාව, කොරියාව, ජපානය, මේ ඉන්දියාව ඒ ආයතන විශාල වශයෙන් ගැන කතා කළා. ඒ නිසා අපි බිම් මට්ටමේ ආයතනයක්. දැන් සනස ගත්තාම අපේ සමිති 8000කට වැඩි. අඩු වශයෙන් එක සමිතියක 200කට වැඩි ගම්වල මිනිස්සු ඉන්නවා. එතකොට අපිට පුළුවන්කම තියෙනවා මේ සෞඛ්‍ය නීති රීති සහ සමාජ වගකීම්. මොකද සමාජ වගකීමක් තමයි අපි මේ කොවිඩ් පතුරවන්නට උපකාර වෙන කටයුතු නොකිරීම. ඉතින් ඒක ලෝකයේ වශයෙන් උත් අපි සාකච්ඡාවට ගත්තා. අපි කොහොමද යලිත් මේ උවදුර රැල්ලෙන් රැල්ල එනවා. දැන් උදාහරණ ගත්තොත් ඊයේ අදහසක් ආවා ඕස්ට්‍රේලියාවේ. ආයෙත් සැරයක් මේ නගර වහලා රැල්ලෙන් රැල්ල එනවා. ඒකට ඒ නිව්සීලන්තයෙන් ඒ කාරණේ නියෝජිතව මතක් කළා. ඒ නිසා පළවෙනි එක තමයි අපි ඉදිරිපත් ගන්න එකතු වෙලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඕන සියලු දෙනාම. නීතියේ මේ බල කිරීම නිසා කරන එක. දෙවෙනි කාරණේ තමයි සාගතයකින් විශාල වශයෙන් පීඩණයටපත් වෙන්නේ දුප්පත්තු. ඒ දුප්පතුන් අතරත් ওই මව්වරු වයසක කණ්ඩායම ඊළඟට දරුවෝ. එතකොට මේ ජන කණ්ඩායම් හඳුනාගෙන ඔවුන් එක්ක යම් වැඩසටහනක් ගෙනියන්න. ඒකට ඇත්ත වශයෙන් අපි සනස රක්ෂණ ආයතනයේ අපි විශාල වශයෙන් ඒ වැඩ කටයුත්ත කරනවා. 15000ක් විතර ඔය තැඹිලි විකුණන මිනිස්සු, වතුර විකුණන මිනිස්සු, කඩල විකුණන මිනිස්සු පළවෙනි පියවරේදී පළවෙනි රැල්ලේදීම ලොක්ඩවුන් කරපු නිසා එයාගේ ජීවන මාර්ග සියල්ල අහිමි වුණා. ඉතින් අපි එයාට එක්කෙනාට රුපියල් 3000 ගානේ රක්ෂණ ආවරණයක් ලබලා දීලා ඔවුන්ගේ ජීවන මාර්ග යලි ගොඩ නගන්නට දැන්ට අපි වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් යනවා. මේ වගේ අත්දැකීම් ලෝකේ පුරා තියෙනවා. ඒවත් බෙදාගෙන ඒ අය කෙනෙක් උදව් කරන දැන් ජර්මනි සම්පකාර ව්‍යාපාරේ සමහර අය කොටස් අපේ රටේ මේ අපි උනන්දු වීම ගැන බොහොම උනන්දුවෙන් එයා කල්පනා කරලා අපිට උදව් කරන්න කැමැත්තකුත් දක්වනවා. ඉතින් ඒ නිසා අපි දෙවෙනි කාරණේ තමයි මේ මිනිසුන්ගේ නැති වෙච්ච ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද? අපිට සහන ආධාර ක්‍රම විවිධ ආධාර දීලා, තරගෙට ආධාර දීලා, තරගෙට බඩු මලු දීලා ඔය ප්‍රශ්නේ විසඳන්න පුළුවන් නම් ඒක తాවකාලිකයි. එහෙම නෙමෙයි මේකෙන් ඇතිවෙච්ච තියෙන මේ දෝංකාරය, ආර්ථිකයට ඇතිවෙච්ච හානිය බිම් මට්ටමින් අපි සාමාන්‍ය මිනිස්සුන්ගේ මට්ටමින් ගොඩ නගන්නේ කොහොමද? ඒකට දීර්ඝකාලීන වැඩසටහනක් අපි යොදන්න ඕන. ඒක අපි දැනට සනස අපේ හැකියාව යන අපේ ධාරිතාවය යන අපේ වැඩසටහන ආරම්භ කරලා තියෙනවා. මම හිතන්නේ රජයත් මේ ගැන කල්පනා කරන්නට ඕන. මොකද පුද්ගලික ආයතන මම දන්නවා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වගේ අය ඒ අය ඉහළ මට්ටමේ සමාගම් කඩා වැටෙන්නේ නැතුව වළක්ව ගන්න දඟලනවා. මොකද බැරි වෙලාවත් ඔවුන්ගේ සුපර් මාකට් නෙට්වර්ක් එක මහා බහුජාතික සමාගම් කඩා වැටෙනවා කියන්නේ ඔවුන්ගේ ක්‍රමයේම අසාර්ථකයි කියන එක ලෝකෙට එළිදරව් වෙනවා. ඒක වෙන්න ඒ අය දෙන්නේ නැහැ. ඒ අය රැක ගන්නවා. නමුත් අපිට තියෙන්නේ අපිම එක කරගන්නට ඕන. රජය වේවා, රටවැසියෝ වේවා අපි සියල්ලෝම එකතු වෙලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නට ඕන. ඒ නිසා මේ කොවිඩ් වසංගතයේදී අපි උත්සාහ ගන්නේ මේක මේ බොහොම බාල විදිහට මේක
දේශපාලන අවයවයක් උපකරණයක් කරගෙන කෑ ගහන්න නැතුව මේකට ජනතාව තුළ අවබෝධයක් ඇති කරලා ඒ ජනතාව මේකට කොහොමද යොමු කරන්න කිරිවන්දනීය මැතිතුමා දැන් ඔබතුමාර මූලික අදහස් දැක්වීමේදී සඳහන් කළා ජාත්‍යන්තර වශයෙන් මේ සමූපකාර ව්‍යාපාරය නිරන්තරයෙන් යාවත්කාලීන වෙනවා. යාවත්කාලීන තොරතුරු බෙදා හදා ගනිමින් ජනතාව වෙත සමීප වෙනවා කියන කාරණාව. හැබැයි අපේ රට තුල අපි දකින්නේ මේ අපි බිම්මට්ටමේ ප්‍රජාව කියලා කියනවා. ග්‍රාමීය ප්‍රජාව වෙත සමීප වෙන්න සමූපකාර ව්‍යාපාරය කොයිතරම් දුරට සමත් වෙලා තිබෙනවද කියන කාරණාව පිළිබඳ විවිධ තැන්වල ගැටලු මතුවලා තියෙනවා. කොහොමද මේ ග්‍රාමීය ජනතාව මේ ව්‍යාපාරයත් එක්ක සමීප කරන්නේ? මේ ගනුදෙනුව අපේ සුබදායක විදිහට කරන්න මොන වගේ අදහස් දාරගෙන තියෙන්නේ? දැන් ඒකෙදී අත් වශයෙන් වෙන කොයි රටක වුණත් සමූපකාරය කියන්නේ ජනතා කේන්ද්‍ර ආයතන. people center organization එක. ජනතා කේන්ද්‍රීය ආයතනයක් වෙච්චාම රජයක් කියන එක ඒ ජනතාවගේ ඒ කේන්ද්‍රීය වැඩසටහනට උදව් කරන්න ඕන. වෙන රටවල් වෙලා තියෙන ජපානය ගත්තොත් ජපානයේ කෘෂිකර්මය ගත්තාම කෘෂිකර්ම විශාල වශයෙන් මේ සමූපකාරයෙන් මේ අනිසාලෙන් සම්පූර්ණයෙන් වගේ. දැන් ඉන්දියාවේ හොඳම උදාහරණයක් තමයි කිරි නිෂ්පාදනය. ලෝකේ පළවෙනි තැන අද කිරි නිෂ්පාදනය අතින් නිෂ්පාදනය තන පාරිභෝජනය අතින් පළවෙනි තැන ලෝකේ ඉන්දියාව. ඉන්දියාවට ඔය මේ නෙස්ලේ කම්පැනි වගේ විවිධ සමාගම් මේ ඔවුන්ගේ වැඩසටහන් ආරම්භ කරන වෙලාවේ කෙලින්ම ගොවියෝ කියා සිට මේක කරන්න එපා කියලා. රජය ඒක ඇහුම්කන් දුන්නා. රජය ඇහුම්කන් දුන්නා. ජපානයේ තිරිඟු ගේන්න උත්සාහ ගන්න වෙලාවේ මේ ගොවියෝ කෙලින්ම කිව්වා මේක කරන්න එපා අපේ කෘෂිකර්මයට හානි වෙනවා. රජය ඒක උදව් කළා. නමුත් අපේ අවාසනාවට අපේ ඒක නෙවෙයි තියෙන්නේ. අපේ දේශපාලඥයෝ හැම කෙනෙක්ම බලයට පත් වෙච්ච හැම ආණ්ඩුවක්ම සමූපකාරය ඔවුන්ගේ දේශපාලන ඕනෑකම් වලට පාවිච්චි කරනවා මිස සමූපකාරය දිනු කරන්න පාවිච්චි කරන්නේ නැහැ. අපිට බැංකුවක් තිබුණා ඒ බැංකුව නැතුව ගියා. මහජන බැංකුව වලට පත් වුණා ඒක රජයේ බැංකුවක් වුණා. ඊළඟට අපි ධන සංවර්ධන බැංකුව හැදුවා. ඒක දැම්මා මහා බැංකුව එකතු වෙලා මුදල් මාකට් එකට. දාලා ඒක අපිට අහිමි කළා. ඒක පුද්ගලිකාන්තයට ගන්න හරි ගැස්සුවා. ඉතින් මේවෙන් දෙන එක දෙයක් තමයි ලංකාවේ සමූපකාරය මීට වඩා සාර්ථක වෙනවා. රජය මේක තේරුම් අරන් මිනිසුන්ගේ ව්‍යාපාරයක් මේකට අවම වශයෙන් මැදිහත් වෙන්න ඕන. අපි දූෂණයක් වෙනවා නම් ආයතනයක පාලකයන්ගේ වක්කීමක් ඒ බන් තැනකදී මැදිහත් වෙන එක, නීතිය මැදිහත් වෙන එක. එහෙම නැත්නම් එදිනෙදා කටයුතු වලටත් මැදිහත් වෙමින් මිනිසුන්ට ඕන විදිහට ඒක කරගන්න. උදාහරණයක් ගත්තොත් ලංකාවේ තිබුණා කිරි සමිතිය. ඉතින් හොඳම කිරි සමිතිය ලංකාවේ තිබුණා පොල් ත්‍රිකෝණයේ සමිතිය. ඊළඟට හංගුරංකෙත සංගරුවන්කෙත මේ කිරි සමිතිය. තව ඒ වගේ මට මතක නැහැ. විශාල කිරි සමිති සංඛ්‍යාවක් තිබුණා. ඒවා හේරම නැති කළා. කාට එක දෙකකින් වාසි වුණා. බහුජාතික සමාගම් වලට කිරි පිටි ගෙන්න. හැබැයි නිව්සීලන්තයෙන් කිරි ගෙන්නන කිරි අපේ සමූපකාර සමිතිය. නිව්සීලන්තයේ ප්‍රබල සමූපකාර සමිතිය තමයි කිරි නිෂ්පාදනය කරන්නේ. ඒතර අපේ ලංකාවේ සමූපකාර සමිතිය ටික විනාශ කරලා පිටින් කිරි ගෙන්නන්න පටන් ගත්තා. ඒ නිසා මේ රටේ සමූපකාරයට තිබිච්ච මේ පිළිගැනීම කාලෙන් කාලෙට වෙනස් කළා. ඒ නිසා සමූපකාරය අද මිනිස්සු අතර කියවෙන්නේ නැහැ. ජාතික සංවර්ධන පත්‍රිකා ඉදිරිපත් කරනවානේ, ග්‍රන්ථ ඉදිරිපත් කරනවා, විවිධ දේවල් කියනවානේ. ඒ කිසි තැනක මේ සමූපකාරයෙන් රැකියා ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. දැන් මම මේ වැඩසටහන පටන් ගන්න වෙලාවේ සනද සමිති දෙකක විතරයි හිටියේ පූර්ණ කාල වැටුප් ලබන සේවකයෝ. ඔය ගාල්ලේ මීපාවල සමිතියයි ඊළඟට සමිති තුනක් තිබුණා. කොළඹ බොරලැස්ගම සමිතියයි ඊළඟට මේ තනබද්දේගම සනද සමිතියයි. ඒවා විතරයි වැටුප් ලබන සේවකයෝ හිටියේ. දැන් අද ඉන්නවා ඍජුවම වැටුප් ලබන සේවක 20000කට වැඩි. දැන් මේක තේරුම් ගන්න රජය කල්පනා කරුවා නම් මේ රැකියා ජනනය කරන්න පුළුවන් මේ වගේ ආයතන වලට මේවට උදව් කරන්න ඕනයි කියලා එහෙම කල්පනා කරන්නේ නැහැ. මහා පරිමාණයෙන් මැක්‍රෝ ලෙවල් එකෙන් තමයි කල්පනා කරන්නේ. බිම් මට්ටමින් කුඩා මනුස්සයගේ මට්ටමින් කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා සමූපකාරය තේරුම් ගන්න ඕන මේක රජයේ අවයවයක් නෙවෙයි. දැන් මේ දවස්වලත් මම දැකලා තියෙනවා මේ හාල් බෙදන්න අර බෙදන්න සමූපකාරය පාවිච්චි කරනවා කියලා. අන්න ඒක තමයි කරන්නේ. සමූපකාරය පාවිච්චි කරනවා. වෙන රටවල් වල ඒක නැහැ. ජපානයේ ඒක නැහැ. ජපානයේ ඉතා හොඳට එයා කරනවා. ඊළඟට මේ තායිලන්තය ගත්තා. ඉන්දුනීසියාව ගත්තා. හැම රටකම වගේ සිංගප්පූරුව ගත්තා. පෙයා ප්‍රයිස් ස්ටෝර්ස් කියලා තියෙනවා. මිනිස්සුන්ට ඕන විදිහට ලස්සනට ඒක කරගෙන යන්න ඉඩ දෙනවා.
දැන් මේක 72 50ක් ගෙනා 50ක් ගෙනා සම්පූර්ණයෙන් ඕනම වෙලාවක ඕනම අධ්‍යක්ෂ මණ්ඩලයක් අයින් කරන්න පුළුවන්. ඒකයි පළාතේ දේශපාලන නායකයන්ට තමයි බලපෑම කරන්න පුළුවන්. අද සමපකාර සමිතියක ඡන්දයක් තියලා පත් වෙච්චාම පත්තරේ යන්නේ මාධ්‍ය යන්නේ අහවල් පක්ෂේ කට්ටිය පත් වුණා. නැත්නම් සමාජිකතාවම පත් කරගත්තා කියන එක කියන්නේ නැහැ. ඉතින් ඒ නිසායි අපේ සමපකාරය මේ බොහොම දුර්වල මට්ටමකට යන්නේ. ඉතින් ඒ නිසා පළවෙනි කාරණේ මේ තේරුම් ගන්නට ඕන සමපකාරය මහජනයා විසින් ගොඩනගා ගන්න ව්‍යාපාරයක්. දැන් තව පුංචි උදාහරණයක් ගැන මම නියෝජනය වෙන ආයතනේ අපි පටන් ගන්නකොට සනසමිති ව්‍යාපාරය 1904 6 10 විතර පටන් ගත්ත මේ එක්සත් සහකාර සමාගම් නැත්නම් සකසුරු අම්මා ණය ගන්න දෙන සමපකාර සමිති 4000ක් තිබුණා. ඇවර කරලා මම මේ වැඩසටහනට එනකොට තිබුණේ සමිති 935යි. ඒ සමිති 935ම තිබිච්ච මුළු වත්කම ශේෂපත්‍ර වටිනාකම මිලියන 13. අද හොඳයි කිරිවන්දනීය සමහර එක සමිතියක් තියෙනවා කෝටි 10 15 සල්ලි තියෙනවා. හොඳයි කිරිවන්දනීය මැතිතුමා අපිට පුළුවන්කම ලැබේවි ඉදිරි දවසකත් මේ පිළිබඳව කතා බහ කරන්න. අපි අද 99 වෙනි ජාත්‍යන්තර සමෝපකාර දිනයට සමගාමීව කතා බහ කළේ සනස ව්‍යාපාරයේ නිර්මාතෘවර ආචාර්ය පී.ඒ. කිරිවන්දනීය මැතිතුමාට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඔබට මේ සමෝපකාර ව්‍යාපාරය හා එක්වන්නට ඒක කටයුතු කරන්නට මේ කතා බහ ඉතාමත් වැදගත් වෙන්න ඇති කියලා විශ්වාස කරනවා. සමුගන්නවා ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි. ඔබට ස්තුතියි. පිරිවිය